රාජ්‍ය සේවාව තුලත් පළාත් රාජ්‍ය සේවාව තුලත් 1,20,000කට ආසන්න සංවර්ධන නිලධාරීන් ඇතුළු සියලු ශ්‍රේෂ්ඨ නිලධාරීන් මේ මොහොතේ ඊටම බරපතල වෘත්තීය ගැටලු ගණනාවකට මුහුණ දෙනවා. වෘත්තීය ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙනවා. පාලකින්ට බලධාරීන්ට මේ රාජ්‍ය සේවාවේ රාජ්‍ය සේවකින්ගේ රාජ්‍ය නිලධාරීන්ගේ ගැටලු විසඳන්න කිසිදු උවමනාවක් නැහැ කියන එක ඊටම පැහැදිලි. එනිසා අපි සංවර්ධන නිලධාරී සේවා සංගමේ විදිහට විශේෂයෙන්ම රාජ්‍ය සේවාවෙත් පළාත් රාජ්‍ය සේවාවෙත් සියලුම සංවර්ධන නිලධාරීන් ඒ වගේම ශ්‍රේෂ්ඨ නිලධාරීන් කාර්යාලගත නිලධාරීන් සියලු දෙනාම මුණ දීලා තියෙන මේ මොහොතේ ඊටාම බරපතල වෘත්තීය ගැටලු ඒ ප්‍රශ්න විසඳා ගැනීම සම්බන්ධයෙන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න විශේෂයෙන්ම සංවර්ධන නිලධාරී සේවා සංගමයත් රැකියාලාභී උපාධාරීන්ගේ සංගමයත් අපි ඒකාබද්ධ තීරණයක් අරගෙන තිනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි දන්නවා මේ වෙලාවේ සමස්ත රාජ්‍ය සේවකයන්ට වැඩ කරන ජනතාවට මේ වෙලාවේ ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ආණ්ඩුව විශේෂයෙන්ම අපි දකිනවා මෑතක ජල බිල 300කින් විතර වැඩි කරා. විදුලි බිල 300කින් විතර වැඩි කරා. ඒ වගේම ඉන්ධන මෑතකත් විශේෂයෙන්ම වැඩි කිරීම කරා. ඒ වගේ මේ ඇතුළු විශේෂයෙන්ම විදුලිය, ජලය, ඒ වගේම ඉන්ධන සහ අනිකුත් කනබොන සියලු භාණ්ඩ ඊටාම බරපතල විදිහට මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒවයි මිල විශේෂම උද්දමනය ඉහළ ගිහිල්ලා තියෙනවා. හැබැයි අපි දන්නවා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කිසිදු ආකාරයකින් වැඩිවීමක් වෙලා නැහැ. ඒ වැඩිවන ජීවන වියදමට ගැළපෙන ලෙස සරිලන ලෙස අඩුම ගානේ ජීවන වියදම් දීමනාව වැඩි කරලා දීලා නැහැ. ඒක ඉහළ දාලා නැහැ. ඉතින් ඒ නිසා මේ වෙලාවේ සමස්ත වැඩ කරන ජනතාවට මේ ආණ්ඩුව විසින් විශේෂයෙන්ම රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් මේ සිදු කරන විනාශ මේ වැඩපිළිවෙල ඇතුලේ අද වැඩ කරන ජනතාවට ජීවත් වෙන්න බැරි මට්ටමක් නිර්මාණය වෙලා තියෙනවා. ලබන වැටුප මදි වෙලා තියෙනවා. අද රාජ්‍ය සේවකයෝ නායකාරයෝ බවට පත් වෙලා තියෙනවා. අද Tamanට මේ රට වෙනුවෙන් රජය වෙනුවෙන් සේවාව සපයන්න උදේට කාර්යාලයට එන්න හවස කාර්යාලයෙන් යන්න බස් වියදම පියව ගන්න එහෙම නැත්නම් තෙල් ලීටරේ ගහ ගන්න නායකාරයෝ වෙන්න වෙලා තියෙනවා. ණයට සල්ලි ඉල්ල ගන්න වෙලා තියෙනවා. ඒ නිසා එවැනි මට්ටමක් අද සමස්ත රාජ්‍ය සේවකයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා බඩු මිල වැඩි වුණාට කන බොන දේවල් හාල් 3-5 සීනි පරිප්පු මිල සැමන් මිල වැඩි වුණාට ඒ වගේම තෙල් ලීටරේ ඉන්ධන මිල වැඩි වුණාට ජල ගාස්තු විදුලි බිල් දුරකථන බිල් වැඩි වුණාට බස් ගාස්තු වැඩි වුණාට මේ ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් කළා නැහැ. අඩුම ගානේ ඉහළ යන ජීවන වියදමට ඔරොත්තු දෙන්න අඩු ගානේ කාලා බීලා ජීවත් වෙන්න බඩු ටික වෙළඳ පොලෙන් අරන් ජීවත් වෙන්න තරම්වත් සරිලන ආකාරයක අඩුම ගානේ වැටුප් වැඩි කිරීමක් තියා ජීවන වියදම් දීමනාවවත් වැඩි කරලා දෙන්න මේ රටේ පාලකයෝ ඒ අවශ්‍ය අවධානය යොමු කළා නැහැ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක්වත් අඩු ගානේ කරන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි රාජ්‍ය සේවාවෙත් පළාත් රාජ්‍ය සේවාවෙත් සියලුම රාජ්‍ය සේවකයන් වෙනුවෙනුත් විශේෂම සංවර්ධන නිලධාරී සේවා සංගමයේ විදියටත් රැකියාලාභී උපාධාරීන්ගේ සංගමයේ විදියට මේ වැඩි වෙච්ච ජීවන වියදම හමුවේ මේ උද්දමන තත්වයේ හමුවේ අධි උද්දමන තත්වයක් හමුවේ වැඩ කරන ජනතාවට ජීවත් වීම සඳහා අඩුම ගානේ ජීවන වියදමට සරිලන දීමනාවක් දිනා ගැනීම සඳහා විශේෂයෙන්ම රුපියල් 20000ක දීමනාවක් දිනා ගැනීම සඳහා වන ඒ ඉල්ලීම ඇතුළු කාරණා කීපයක් වෙනුවෙන් අපි බලාපොරොත්තු වන ඉදිරි ක්‍රියාමාර්ග ගන්න. ඔබ දන්නවා දැන් මේ මගේ අතේ තියෙන්නේ සංවර්ධන නිලධාරියෙක්ගේ වැටුප් පතක් පේ ෂීට් එකක් අපි සාමාන්‍ය හුරු විදියට කියනවා නම් පේ ෂීට් එකක්. අද සංවර්ධන නිලධාරියෙක්ගේ සාමාන්‍යයෙන් දැන් ඉන්න 3 වන ශ්‍රේණියේ නිලධාරියෙක්ගේ මූලික වැටුප රුපියල් 31000ක් පමණ වෙනවා. මූලික වැටුප 31000ක් පමණ වෙනවා. මේකට ජීවන වියදම් දීමනාව 7800ක් දෙනවා. ඒ ජීවන වියදම් දීමනාව 7800 තීරණය වුණේ 2012. 2012 ඉඳලා 2023 වෙනකොට අවුරුදු 11ක් ඉක්ුත් වෙලා තියෙනවා. හැබැයි මේ අවුරුදු 11 ඇතුළත අධික ලෙස භාණ්ඩ මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. අධික ලෙස උද්දමනය ඉහළ ගිහිල්ලා තියෙනවා. හැබැයි උද්දමනය එහෙම ඉහළ ගියාට අර 2012 දෙන්න තීරණය කරපු 7800 ජීවන වියදම් දීමනාව මේ අවුරුදු 11ක් තිස්සේ මේ රටේ පාලකයෝ වැඩි කළා නැහැ. ආණ්ඩුව වැඩි කළා නැහැ. හැබැයි මේ රටේ රාජ්‍ය සේවකයන්ට අවුරුදු 11ක් තිස්සේ උද්දමනය සඳහා ජීවන
ජීවන වීදම් දීමනාවේ රුපියල් 7800 එහෙම ඉහළ දැම්මේ නැතුණාට අපි දකිනවා පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ජනාධිපතිවරයාගේ අග්‍රාමාත්‍යවරයාගේ වියදම් මදි කළ ඉහළ දා ගන්නවා. අපි දැක්ක පහුගිය කාලේ විශේෂ පරිපූර්ණක ඇස්තමේන්තු දාලා ජනාධිපති ලේකම් කාර්යාලය කාර්ය මණ්ඩල වියදම් ජනාධිපති වියදම් ඉතාම විශාල ලෙස ඉහළ දා ගන්න පහුගිය කාලේ කටයුතු කරා. සමහර අපි දැක්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ මුදල ලක්ෂ 2 ලක්ෂ 10 දක්වා වැඩි කරගත්තා. අපි දැක්කා මේ ඉහළ යන ඉන්ධන මිල අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මැති ඇමතිවරුන්ගේ මාසිකව දෙන ඉන්ධන වියදම ඉන්ධන සඳහා දෙන මුදල ඒ අදාළ විදිහට ඉහළ දාගත්ත වැඩි කරගත්තා. හැබැයි ඒව වැඩි වුණා කියලා මේ රටේ රාජ්‍ය සේවකයන්ට කිසිදු ආකාරයකින් ජීවන වියදම් වැඩිවීම සඳහා ඒ ජීවන වියදමට ඔරොත්තු දෙන්න තීරණය කරපු ඒ රුපියල් 2012 දෙන්න තීරණය කරපු 7800 මුදල අද අවුරුදු 11ක් යනකම් රුපියලකින් වැඩි කළා නැහැ. එක සතයකින් වැඩි කළා නැහැ. ඒ නිසා අපි අහනවා අපි පාලකයන්ගෙන් අහනවා උඹලා ජීවන වියදම මෙච්චර වැඩි කරද්දි උද්දමනේ ඉහළ දාද්දි මේ රටේ වැඩ කරන ජනතාව ඒකට යට වෙලා ජීවත් වෙන්නද කියන්නේ? හිඟා කාලා ජීවත් වෙන්නද කියන්නේ? ණයට සල්ලි අරන් උදේට කාර්යාලයට එන්න කියලාද කියන්නේ? නෑ අපි එහෙම සූදානම් නෑ. එනිසා අපි මේ රටේ රාජ්‍ය සේවකයන් වෙනුවෙනුත් පළාත් රාජ්‍ය සේවකයන් වෙනුවෙනුත් විශේෂයෙන්ම සංවර්ධන නිලධාරීන් ඇතුළු මේ ආශ්‍රිත සේවාවේ නියෝජනය කරන සියලුම ශ්‍රේෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් අපි ඉදිරි මේ තියෙන කාරණා වෙනුවෙන් මේ තියෙන ගැටලු වෙනුවෙන් අපි වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙන්න තීරණය කළා තියෙනවා. එනිසා අපි කීව යුතුව තියෙනවා සංවර්ධන නිලධාරී සේවා සංගමයත් රැකියාලාභී උපාධාරීන්ගේ සංගමයත් අගෝස්තු මාසේ 9 වෙනිදා ඉඳලා අද සිට දීප ව්‍යාප්ත මට්ටමින් වෘත්තීය ක්‍රියාමාර්ග රැසක් ඇතුළුව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග වලට යන්න තීරණයක් අපි අරගෙන තිනවා. ඒ වෘත්තීය ක්‍රියාමාර්ගය අනුගමනය කරන්න එවැනි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්න අදාළ කරන ඉල්ලීම් බවට පත් වෙලා තින්නේ එකක් තමයි සියලුම රාජ්‍ය සේවකයන්ට පළාත් රාජ්‍ය සේවකයන්ට වැඩ කරන ජනතාවට අඩුම ගානේ රුපියල් 20000ක ජීවන වේදම් දීමනාවක් වහාම ලබා දිය යුතුව තියෙනවා. ඒ එකක්. ඒ වගේම විශේෂයෙන්ම සංවර්ධන නිලධාරී සේවාවට අයිති ඒ වගේම ආශ්‍රිත සේවාවට අයිති මේ සියලුම උපාධිධාරීන්ට උසස් වීම පටිපාටියක් නැහැ අවුරුදු 23ක් තිස්සේ 99 බඳවගත් උපාධිධාරීන්ගේ ඉඳලා 2021ක දක්වා බඳවගත් උපාධිධාරීන්ට උසස් වීම පටිපාටියක් නැහැ. තනතුරු උසස් වීම පටිපාටියක් නැහැ. රාජ්‍ය සේවයට 99 ආපු දවසේ ඉඳලා තනතුරට බැඳිච්ච දවසේ ඉඳලා විශ්‍රාම යන කම්ම තියෙන්නේ අන්න අර Taman බැඳිච්ච මුල් තනතුර විතරයි. මේ සේවා කාලය ඇතුළත තනතුරු උසස් වීම පටිපාටියක් නැහැ. ඒ නිසා අපි අගෝස්තු 9 වෙනිදා ඉඳලා ඒ තනතුරු උසස් වීම පටිපාටියක් හදන්න කියන ඉල්ලීම සහ ඒ ඉල්ලීම සහිතව අපි මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට යන්න තීරණය කළා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා 6/2006 වැටුප් චක්‍රලේඛනයේ 2006 නිර්මාණය වුණාට පස්සේ විශේෂයෙන්ම රාජ්‍ය සේවාවේ උපාධියෙන් ඍජුවම බඳව ගන්න මෙන්න මේ ආශ්‍රිත සේවාවේ ඉන්න ශ්‍රේෂ්ඨ නිලධාරීන්ට සංවර්ධන සහකාර නිලධාරීන්ට සංවර්ධන නිලධාරීන්ට බරපතල ආකාරයේ වැටුප් විෂමතාවයක් නිර්මාණය වුණා. ඒ වැටුප් විෂමතාවයේ 2006 ඉඳලා විසඳන්න කියලා අපි පාලකයන්ට බලධාරීන්ට කිව්වා. අපි ආණ්ඩුවට කිව්වා. ජනාධිපතිවරුන්ට අගමැතිවරුන්ට කිව්වා. වැටුප් කොමිසමට කිව්වා. මුදල් අමාත්‍යාංශයට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කිව්වා. හැබැයි 2006 ඉඳලා මේ දක්වාම රාජ්‍ය සේවාවෙත් පළාත් රාජ්‍ය සේවාවෙත් ආශ්‍රිත සේවාවේ ඉන්න සංවර්ධන නිලධාරීන්ගේ සංවර්ධන සහකාර නිලධාරීන්ගේ ශ්‍රේෂ්ඨ නිලධාරීන්ගේ වැටුප් විෂමතාවය විසඳලා නැහැ. ඒ නිසා වැටුප් විෂමතාවය නොවිසඳීම නිසාම තාම රාජ්‍ය සේවාවේ උපාධිධාරීන්ගේ මූලික වැටුප මාසික මූලික වැටුප රුපියල් 31500යි. අපි අහනවා අද රුපියල් 1000ක වැනි මුදලක් තමයි මේ රටේ උපාධිධාරියෙකුට රාජ්‍ය සේවාවේ රැකියාවක් කිරීම වෙනුවෙන් දෛනිකව ලැබෙන මුදල මාසික රුපියල් 31500යි මූලික පඩිය මූලික වැටුප සා බරපතල විදිහේ වැටුප් විෂමතාවයක් මේ වඩව නිර්මාණය වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා විශේෂයෙන්ම අපි අද මේ රටේ රාජ්‍ය සේවයට බඳවගත් උපාධිධාරීන් ඉන්නවා 99 ඉඳලා 2021 දක්වා බඳවගත් උපාධිධාරීන් ඉන්නවා 1,20,000කට ආසන්න ප්‍රමාණයක්. මේ බඳවගත් උපාධිධාරීන්ට රාජ්‍ය සේවය මොනවද කරන්න තියෙන රාජකාරී? අද මේ රටේ පාලකයෝ කියනවා රටේ ආර්ථිකයේ බිඳ වැටිලලු. රටේ නිෂ්පාදනයේ නැහැලු. ආර්ථිකයේ කඩා වැටිලලු. අපිටත් තියෙන ප්‍රශ්නේ ඒක.
ඇයි දැන් අපි අහනවා මේ ප්‍රශ්නේ දැන් මේ ආර්ථිකේ කඩා වැටුනේ ඇයි? අපි දන්නවා මෙතෙක් හැම ආණ්ඩුවක්ම අපේ රටේ නිෂ්පාදන ආර්ථිකය ගොඩ නැගුවේ නැහැ. ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් ජාතික ආර්ථිකයක් ගොඩ නැගුවේ නැහැ. ඒ නිසා හැම පාලකෙක්ම කරේ ණය ගන්න එකයි විකුණන එකයි ඒ වගේ මේ තීන දේවල් ටික නැති කරන එකයි. එසා දැන් මොකද්ද වෙලා තියෙන්නේ? එසා දැන් 1,20,000ක් උපාධිධාරීන් රාජ්‍ය සේවයේ ඉන්නවා. හැබැයි අපි දැන් ආණ්ඩුවට කියනවා. දැන් අපි දැක්ක පහුගිය කාලේ ආණ්ඩුවට විශේෂයෙන්ම පහුගිය අරගලේ කාලේ ගෝල් පේස් අරගලේ කාලේ දැවැන්ත මහජන විරෝධයක් මේ රටේ පාලකයන්ට එල්ල වුණා. පාලකයන්ගේ වංචා නිසා දූෂණ නාස්තිය මේ රටේ ආර්ථිකයේ බිඳ වැටවීම නිසා මෙවැනි ආකාරයකට මිනිසුන්ට ජීවත් වෙන්න බැරි මට්ටමේ රටක් ගොඩනැගීම නිසාම ඊට එරෙහිව දැවැන්ත විරෝධයක් මේ රටේ පාලකයන්ට එල්ල වුණා. ඊට පස්සේ මොකද දැන් පාලකයන් කරන්නේ? ඒ අරගලේ කොහොම හරි යටපත් කරගෙන දැන් පාලකයන් ක්‍රමානුකූලව මේ රට වැට්ටවීමේ වගකීම, මේ රටේ ආර්ථිකය කඩා වැටීමේ වගකීම, මේ රටේ මහා භාණ්ඩාගාරයේ හිස්වීමේ වගකීම දැන් පාලකයෝ බල සූදානම් වෙනවා ඒක මේ රටේ රාජ්‍ය සේවකයන් පිට පටවන්න. අපි කියනවා ඒක වැරදි. මේ නිසා මේ රට වැටුනේ, රටේ ආර්ථිකයේ බිඳ වැටුනේ මේ රටේ පාලකයෝ හොරා කාපු නිසා. මේ රටේ පාලකයෝ මේ තියෙන මුදල් නාසි කරපු නිසා. මේ රටේ පාලකයෝ මේ අපේ රටේ තියෙන ජාතික සම්පත්, ඒ ජාතික ආර්ථිකය ගොඩනගන්න පුළුවන් ඒ ආර්ථික මර්මස්ථාන ටික විකුණලා කොමිස් ගහපු නිසා තමයි අපේ රටේ ආර්ථිකය වැටලා තියෙන්නේ. අපි ඉල්ලන්නේ වැඩ කරන්න අවස්ථාව දෙන්න. අපි ඉල්ලන්නේ නිවැරදි රාජකාරී කරන්න දෙන්න. අපි ඉල්ලන්නේ මේ උපාධාරීන්ගේ දැනුමෙන්, හැකියාවෙන්, ශ්‍රමයෙන් මේ රට ගොඩනගන්න තියෙන අවස්ථාව මේ 1,20,000ක් වෙච්ච උපාධිධාරීන්ට ඒ සඳහා වැඩ කරන්න පුළුවන් පරිසරයක්, ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙලක් හදන්න කියන එක. පාලකයෝ ඒව සකස් කරන්න සූදානම් නැත්නම් මේ රටේ රාජ්‍ය සේවයේ සියලුම රාජ්‍ය සේවකයින්ගෙනුත් රාජ්‍ය සේවකයන්ගෙත් ඒ වගේම සංවර්ධන නිලධාරීන් ඇතුළු සියලුම ශ්‍රේෂ්ඨ නිලධාරීන්ගෙත් අයිතිවාසිකම් දිනා ගන්නා තෙක් මේ සටන අපි ඉදිරියට ගෙනියනවා. අයිතිවාසිකම් ලබා දෙන්න මේ රටේ පාලකයන් සූදානම් නැත්නම් තවදුරටත් ඒ පාලකයන් එලවා දමලා හරි මේ රටේ නව ජනතාවාදී පාලනයක් නිර්මාණය කරගෙන මේ රටේ ලක්ෂ සංඛ්‍යාත වැඩ කරන ජනතාවට ජීවත් වෙන්න පුළුවන් සාධාරණ පරිසරයක් නිර්මාණය කර ගැනීම දක්වා වුණත් අපි මේ සටන ඉස්සරහට දියත් කරනවා. පාලකයෝ අද මේ තියෙන ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැත්තම් කියන ඒ අභියෝගයත් මේ රටේ පාලකයන්ට ඉදිරිපත් කරන්න අපි කැමැති, අපි සූදානම්. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය.